අයිබන්දරු ඔගොල්ලෝ එතකොට පුරුදු විදිහට එකතු වෙලා ඉන්නේ tuition.lk ආයතනයත් එක්ක අපි එක වසරේ ඉඳලා උසස් පෙළ පන්ති දක්වාම සියලුම විෂයන් මේ විදිහට සියලුම විෂයන් වල සියලුම පාඩම් ඔයගොල්ලොත් එක්ක වීඩියෝ මගින් සම්බන්ධ වෙනවා. ඒ යටතේ දරුවෝ පුරුදු විදිහට මම බලාපොරොත්තු වෙන්නේ අද අපේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව ජීව විද්‍යා විෂය නිර්දේශයට අදාළව 12 වසරේ ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය කියන කොටසේ ශාක පෝෂණය කියන කොටසට අදාළව ශාක පෝෂණය කියන කොටසට අදාළව අපිට ලැබිලා තියෙන විභාග ප්‍රශ්න කීපයක් ඇසුරින් පාඩම චුට්ටක් ඕගොල්ලන්ට කතා කරන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ. ඒ යටතේ දරුවෝ අපි බලමු මේ ප්‍රශ්නේ. එන්න බලන්න පහත සඳහන් පද වලින් ඔබ කුමක් තේරුම් ගන්නෙහිද? අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය මොනවද දරුවෝ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා කියන්නේ? දැන් මේ ශාක පෝෂණයට අදාළව දරුවෝ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා කියන්නේ ශාක වලට අදාළව ශාකයක ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමටත් ඒ ශාකයට ඊළඟ પરම්පරාවක් බිහි කිරීමටත් ඒ කියන්නේ එයාගේ ප්‍රජනනයේට ශාකයකට තම ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමටත් ඊළඟ પરම්පරාවක් බිහි කිරීම සඳහා අත්‍යවශ්‍ය වන මූලද්‍රව්‍ය අපි හඳුන්වනවා දරුවෝ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. අපි හඳුන්වනවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. ශාකයකට තම ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමටත් ඊළඟ પરම්පරාවක් බිහි කිරීම සඳහා අත්‍යවශ්‍ය වන මූලද්‍රව්‍ය අපි හඳුන්වනවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. එතකොට ඒ විදිහේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය දරුවෝ 17ක් අපි කතා කරනවා. ඒ විදිහේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අපි කතා කරනවා දරුවෝ ශාක වලට 17ක්. ඒ මූලද්‍රව්‍ය 17න් ඊළඟ එකත් අපි කතා කරලා යමුකෝ. අධිමාත්‍ර මූලද්‍රව්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා අපි කඩනවා. මොනවද දරුවෝ මේ අධිමාත්‍ර අංශු මාත්‍ර කියලා කියන්නේ? අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා කියන්නේ අර අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වලින් ශාකයට වැඩි ප්‍රමාණයෙන් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අපි හඳුන්වනවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය මැක්‍රෝ එලිමන්ට්ස් කියලා. ශාකයට වැඩි ප්‍රමාණයෙන් අවශ්‍ය වන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අපි හඳුන්වනවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා. ශාකයට අඩු ප්‍රමාණයෙන් අවශ්‍ය වන ශාකයට අඩු ප්‍රමාණයකින් අවශ්‍ය වන මූලද්‍රව්‍ය නැත්නම් ශාකයට අඩු ප්‍රමාණයකින් අවශ්‍ය වන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අපි හඳුන්වනවා දරුවෝ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා. එතකොට මේ විදිහට අපිට ශාකවලට අදාළ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ටිකයි අධිමාත්‍ර සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍යයි බලා ගන්න පුළුවන්. මේ බලන්න. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ෆර්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, ක්ලෝරීන්, ෆෙරස්, මැංගනස්, බෝරෝන්, සිංක්, කොපර්, නිකල්, මොලිබ්ඩිනම් කියන මූලද්‍රව්‍ය 17 අපි කතා කරනවා දරුවෝ ශාකවලට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය විදිහට ශාකවලට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය විදිහට කතා කරනවා. ওই ශාකවලට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වලින් මූලද්‍රව්‍ය 9ක් පවතිනවා ශාකවලට වැඩි වශයෙන් අවශ්‍ය වෙන. ඒවා අපි හඳුන්වනවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා. මේ බලන්න. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම්. ඒවා ශාකවලට වැඩි වශයෙන් අවශ්‍ය වෙනවා. අපි කියනවා ඒවා අධිමාත්‍ර මැක්‍රෝ එලිමන්ට්ස් කියලා. හරි? ඔය මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අංශු මාත්‍ර අධිමාත්‍ර මූලද්‍රව්‍ය චුට්ටක් දරුවෝ අපිට මතක තියාගන්න වෙනවා. මොකද ඕවා MCQ වලට අහන්නත් පුළුවන් නැත්නම් ව්‍යුහගතාකාරී ප්‍රශ්න වලට අහන්නත් පුළුවන්. ඊට පස්සේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. එහෙනම් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය 8ක් තියෙන්න එපා. ඔක්කොම අත්‍යවශ්‍ය ඒවා 17යි නම්. අධිමාත්‍ර 9 අංශු මාත්‍ර 8යි. මේ බලන්න. ක්ලෝරීන්, ෆෙරස්, මැංගනස්, බෝරෝන්, සිංක්, කොපර්, නිකල්, මොලිබ්ඩිනම්. අන්දරුවෝ ශාක වලට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. හැබැයි ඔය සමහර අංශු මාත්‍ර අධිමාත්‍ර මූලද්‍රව්‍ය දරුවෝ වෙනස් වෙනවා. ඒ ශාක දර්ශය සහ එයා විසින පරිසරය මත වෙනස් වෙනවා. එතකොට ඕන් ඔය දේවල් ටික අපි දැනගන්න ඕනේ දරුවෝ. ශාක පෝෂණයට අදාළව අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අධිමාත්‍ර මූලද්‍රව්‍ය සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියන්නේ මොනවාද කියන එක අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ භෞමික ශාක විසින් පහ සඳහන් මූලද්‍රව්‍ය අවශෝෂණය කරන ස්වරූපය. දරුවෝ භෞමික ශාක කාබන් අවශ්‍යතාවය ලබා ගන්නේ ඔය හරිත ශාක කියන ඒවා. ඒ කියන්නේ අර පූර්ණ පරපෝෂී වෙච්ච කුස්කුටා වගේ ශාක හැරෙන්න හරිත ශාක තමුන්ගේ කාබන් අවශ්‍යතාවය සපුරා ගන්නේ වායුගෝලීය අකාබනික කාබන් නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වලින්. අනිකුත් සියලුම පෝෂක මූලද්‍රව්‍ය බහුතරයක් දේවල් ශාක ලබා ගන්නේ ජලයේ දිය වෙච්ච ආයන විදියට. එතකොට මේ මෙතන දීලා තියෙනවා මූලද්‍රව්‍ය කීපයක් ඒවා අවශෝෂණය කරන ස්වරූපේ මොන අයනේ විදියටද අවශෝෂණය කරන්න කියන එක අහන්න. හොඳට මතක තියාගන්න දරුවෝ නයිට්‍රජන් අවශෝෂණය සිද්ධ වෙන්නේ එක්කෝ නයිට්‍රේට් අයන විදිහට එහෙම නැත්නම්
ඇමෝනියම් අයන විදිහට. එක්කෝ නයිට්‍රේට් අයන විදිහට නැත්නම් ඇමෝනියම් අයන විදිහට. එක්කෝ නයිට්‍රේට් අයන නැත්නම් ඇමෝනියම් අයන. ඊට පස්සේ සල්ෆර් අවශෝෂණය සිද්ධ වෙන්නේ හොඳට මතක තියාගන්න දරුවෝ සල්ෆේට් අයන විදිහට. සල්ෆර් අවශෝෂණය සිද්ධ වෙන්නේ පාංශු ද්‍රාවණයේ දී වෙලා තියෙන සල්ෆේට් අයන විදිහට තමයි මූලකේශ වලින් අවශෝෂණය සිද්ධ වෙන්නේ. යකඩ අවශෝෂණය සිද්ධ වෙන්නේ එතකොට Fe-2 හෝ Fe-3 විදිහට. කොප අවශෝෂණය සිද්ධ වෙන්නේ Cop-2 එහෙම නැත්නම් Cop-1 විදිහට. ඕන් ඔය විදිහට දරුවෝ ඔය මූලද්‍රව්‍ය ශාක මගින් අවශෝෂණය කර ගැනීම සිද්ධ කරනවා. ඔවත් එතකොට චුට්ටක් දැනගන්න ඕනේ මේ ඔක්කොම මූලකේශ මගින් පාංශු ද්‍රාවණයේ දිය වෙච්ච අයන වර්ග තමයි අවශෝෂණය කිරීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අහනවා පහත් දැක්වෙන මූලද්‍රව්‍ය වල එක් වැදගත් කෘත්‍යයක් බැගින් ලියන්න. මේ දීලා තියෙන මූලද්‍රව්‍ය වල වැදගත් කෘත්‍ය. ඔවත් අහන්න පුළුවන් දරුවෝ විභාගෙට. මෙතන දීලා තියෙනවා පළවෙනි එක කැල්සියම්. ඔයගොල්ලෝ මතක තියාගන්න දරුවෝ කැල්සියම් කියලා කියන්නේ ශාක සෛලවල යාබද ශාක ශෛල දෙකක් අතර සෛල බිත්ති වෙන් කිරීම සඳහා දායක වෙනවා පෙක්ටින් නේද? මධ්‍ය සූස්තරය හදන දායක වෙන්නේ. අන්නේ මධ්‍ය සූස්තරය සෑදීමට දායක වෙනවා කැල්සියම්. එහෙනම් කැල්සියම් වල ප්‍රධාන කෘත්‍යයක් ශාක සෛල බිත්තියේ මධ්‍ය සූස්තරයේ සෑදීම සඳහා දායක වීම. මධ්‍ය සූස්තරයේ සෑදීම සඳහා දායක වීම. කැල්සියම් පෙක්ටේට් කියන්නේ පෙක්ටින් වල එක සංරචකයක්නේ. ඊළඟට මැග්නීසියම්. මැග්නීසියම් දායක වෙන දරුවෝ ක්ලෝරොෆිල් සංශ්ලේෂණය කරන. මැග්නීසියම් දායක වෙන ක්ලෝරොෆිල් සංශ්ලේෂණය කරන්. ඊට අමතරව මැග්නීසියම් දායක වෙනවා මතක තියාගන්න. මැග්නීසියම් ඊට අමතරව දායක වෙනවා අර කිව්වා වගේම මධ්‍ය සූස්තරයේ සංඝටකයක් විදිහට මැග්නීසියම් පෙක්ටේට් උත්පවතින මැග්නීසියම් මේ සඳහා දායක වෙනවා. ඊළඟට යකඩක් දරුවෝ හොඳට මතක තියාගන්න හරිතප්‍රද වර්ණක නැත්නම් ක්ලෝරොෆිල් වර්ණක නිෂ්පාදනය කිරීම සඳහා දායක වෙනවා යකඩ. ක්ලෝරොෆිල් වර්ණක නිෂ්පාදනය කිරීම සඳහා දායක වෙනවා. ඊට පස්සේ අපිට කතා කරන් තියෙන්නේ පොටෑසියම්. අපි පොටෑසියම් කතා කරනවා පාලක සෛල චලන යාන්ත්‍රණයේදී. එහෙනම් පොටෑසියම් දායක වෙනවා පාලක සෛලවල චලනයේට. පොටෑසියම් අයන සෑන්දේ කියලා අපි කතා කරන්නේ. එහෙනම් පාලක සෛලවල චලනය සඳහා පොටෑසියම් දායක වෙනවා ශාක තුල. ඊළඟට සල්ෆර් අපි දැනගන්න ඕනේ ප්‍රෝටීන සහ සමහර ඇමයිනෝ අම්ලවල සංඝටක ලෙස ක්‍රියා කරනවා. ඔය සිස්ටීන් වගේ ඇමයිනෝ අම්ලවල ඊට අමතරව ප්‍රෝටීන වල සංඝටක විදිහට සල්ෆර් ක්‍රියා කරනවා. එහෙනම් ඕන් ඔය විදිහට අපිට දරුවෝ ඔය අදාළ මූලද්‍රව්‍ය වලට වැදගත් වෙන කෘත්‍යයක් බැගින් කතා කරන්න පුළුවන්. ඔය අදාළ මූලද්‍රව්‍ය වලට වැදගත් වෙන කෘත්‍යයක් බැගින් අපිට කතා කරන්න පුළුවන්. හරි? ඊට පස්සේ දරුවෝ අපි කතා කරනවා ඊළඟ ප්‍රශ්නේ. මේ ඊළඟ ප්‍රශ්නේ පෝෂණ ආකාර පිළිබඳව තමයි දක්වලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ පෝෂණ ආකාර පිළිබඳව තමයි දක්වලා තියෙන්නේ. මෙන්න බලන්න ජීවීන් අතර දක්නට ලැබෙන පහත පෝෂණ කාණ්ඩ අර්ථ දක්වන්න. රසායනික ස්වයංපෝෂී, රසායනික විසමපෝෂී, ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා විසමපෝෂී. හරි. අපි බලමු දරුවෝ. එතකොට ඔය ජෛව ලෝකයට අයිති සියලුම ජීවීන් ගත්තහම අපිට සියලුම ජීවීන්ගේ පෝෂණය ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ කතා කරන්න පුළුවන්. ඒක ශාක වලට විතරක් නෙමෙයි. සියලුම ජීවීන්ගේ පෝෂණය අපිට ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ කතා කරහැකි. දරුවෝ සරලම විදිහට ජීවියෙක් පෝෂණය ලබා ගන්නවා කියලා කියන්නේ එයා බාහිර පරිසරයෙන් කාබන් සහ ශක්තිය ලබා ගන්නවා කියන එක. එයා බාහිර පරිසරයෙන් කාබන් සහ ශක්තිය ලබා ගැනීම තමයි එයාගේ පෝෂණය කියලා කතා කරන්නේ. එතකොට එහෙනම් අපිට පෝෂණ ක්‍රම වර්ග කරන්න පුළුවන් එයා කාබන් ලබා ගන්න ආකාරය සහ ශක්තිය ලබා ගන්න ආකාරය අනුව. එතකොට දරුවෝ මූලික වශයෙන් ජීවීන් කාබන් ප්‍රභවය මත ප්‍රධාන කාණ්ඩ දෙකකට කැඩෙනවා. කාබන් ප්‍රභවය මත ජීවීන් ප්‍රධාන කාණ්ඩ දෙකකට කඩනවා. කට්ටියකට අපි කියනවා ස්වයංපෝෂී. අනිත් අයට අපි කියනවා විසමපෝෂී.
මේ ස්වයංපෝෂීන්ට පුළුවන් දරුවෝ තමාට අවශ්‍ය ආහාර තමා තුළ නිපදවා ගන්න ස්වයංපෝෂී. මේ ස්වයංපෝෂීන් කියන කට්ටිය කාබන් අවශ්‍යතාවයේ සපුරා ගන්නේ කාබන් ඩයොක්සයිඩ් වලින්. ඒ කියන්නේ වායුගෝලීය අකාබනික කාබන්ගෙන් නැත්නම් වායුගෝලයේ පවතින අකාබනික කාබන් ප්‍රභවයක් වෙච්ච කාබන් ඩයොක්සයිඩ් මගින් තමන්ගේ කාබන් අවශ්‍යතාවය සපුරා ගන්නා ජීවීන් අපි හඳුන්වනවා ස්වයංපෝෂීන් කියලා. කාබනික රසායනික සංයෝග ආශ්‍රයෙන් තමුන්ගේ කාබන් අවශ්‍යතාවය සපුරා ගන්න ජීවීන් අපි හඳුන්වනවා විෂමපෝෂීන් කියලා. එතකොට ඒගොල්ලෝ ගන්නේ කාබනික කාබන්. ඒගොල්ලෝ ගන්නේ කාබනික කාබන්. ඒගොල්ලෝ ගන්නේ කාබනික කාබන්. ඔය එහෙනම් කාබන් ප්‍රභවයේ මත ඔන්න ස්වයංපෝෂීන් සහ විෂමපෝෂීන් කියලා අපි කාණ්ඩගත කරා. ඊට පස්සේ දරුවෝ අපිට පුළුවන් ශක්ති ප්‍රභවයේ මත මේගොල්ලන්ව කාණ්ඩගත කරන්න. ශක්ති ප්‍රභවයේ මත. මොකද පෝෂණය කිව්වේ කාබන් සහ ශක්තිය ලබා ගැනීමනේ පරිසරයෙන්. ශක්ති ප්‍රභවයේ මත ස්වයංපෝෂී ජීවීන් ප්‍රධාන කාණ්ඩ දෙකයි. සමහර ස්වයංපෝෂී ජීවීන් සූර්යාලෝකයේ භාවිතයෙන් තමන් තුළ ආහාර නිෂ්පාදනය කර ගැනීම සිද්ධ කරනවා. අපි ඒගොල්ලන්ව හඳුන්වනවා ප්‍රභා ස්වයංපෝෂීන් කියලා. අපි යාලව හඳුන්වනවා ප්‍රභා ස්වයංපෝෂී. සමහර ජීවීන් තමාගේ ශක්තිය අවශ්‍යතාවයේ සපුරා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. විශේෂයෙන් අකාබනික රසායනික ද්‍රව්‍ය ආධාරයෙන් තමන්ගේ ශක්තිය අවශ්‍යතාවයේ සපුරා ගන්නා ජීවීන් අපි හඳුන්වනවා රසායනික ස්වයංපෝෂීන් කියලා. රසායනික ස්වයංපෝෂී. ඔය බෙදුවේ එතකොට ස්වයංපෝෂී කට්ටියව තමයි ওই විදියට බෙදුවේ. දැන් අපි බලමු විෂමපෝෂී අය. විෂමපෝෂී අයවත් ශක්ති ප්‍රභවයේ මත කාණ්ඩ දෙකකට බෙදුව හැකියි. සූර්යාලෝකයේ භාවිතා කරලා ශක්තිය අවශ්‍යතාවයේ සපුරා ගන්න විෂමපෝෂී ජීවීන් ප්‍රභා විෂමපෝෂීන් කියලා හඳුන්වනවා. ප්‍රභා විෂමපෝෂී. ඊට පස්සේ කාබනික රසායනික සංයෝගවල අඩංගු ශක්තිය ආධාරයෙන් තමන්ගේ ශක්තිය අවශ්‍යතාවයේ සපුරා ගන්නා ජීවීන් රසායනික විෂමපෝෂීන් කියලා හඳුන්වනවා. රසායනික විෂමපෝෂීන් කියලා හඳුන්වනවා. අන්න බලන්න දරුවෝ ජීවලෝකයේ තුල පවතින ප්‍රධාන පෝෂණාකාර හතර. ඕනෑම ජීවියෙක් මේ පෝෂණාකාර හතරෙන් එකකට තමයි අයිති වෙන්නේ. ඔතනින් එහාට වෙන පෝෂණාකාර නැහැ ජීවීන් තුල. එතකොට ඔයාලට විස්තර කරන්න කිව්වොත් මේ ෂෝට් නෝට් එක මතක තියාගන්න පෝෂණයට අදාළව. හරි? 2011 විභාගයේ ප්‍රශ්නයක් දෙනවා ජීවීන් තුල පවතින සියලු පෝෂණාකාර විස්තර කරන්න රචනා ප්‍රශ්නයක්. ඒකට අපි දැනගන්න ඕනේ මේවා අර්ථ දක්වන්න. එකින් එක අර්ථ දක්වලා බලමු දරුවෝ. ඒකනේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්නෙත් අහන්නේ. ඔයාලගේ ප්‍රශ්නේ අහන්නෙත් ඒක. පහත් දැක්වෙන පෝෂණ කාණ්ඩ අර්ථ දක්වන රසායනික ස්වයංපෝෂී, රසායනික විෂමපෝෂී, ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා විෂමපෝෂී කියන පෝෂණාකාර අර්ථ දක්වන. එහෙනම් අපි බලමු ප්‍රභා ස්වයංපෝෂී කියන එක අර්ථ දක්වන්නේ කොහොමද? මේ දෙක ඇසුරෙන්මයි අර්ථ දක්වන්නේ. කාබන් අවශ්‍යතාවය වායුගෝලීය අකාබනික කාබන් මගින් සපුරා ගන්නා ශක්තිය අවශ්‍යතාවය සූර්යාලෝකයේ මගින් සපුරා ගන්නා ජීවීන් ප්‍රභා ස්වයංපෝෂීන් ලෙස හැඳින්වේ. උදාහරණ හරිත ශාක. සියලුම ශාක කියන්නේ හරිත ශාක. හරිද? හරිත ශාක. මොකද කුස්කුටා වගේ නැත්නම් අගමුල නැති වැල් වගේ පරපෝෂී ශාක තියෙනවා. ඒගොල්ලෝ රසායනික විෂමපෝෂී. හරිත ශාක කියලා කියන්නේ ඒකයි. ඒගොල්ලෝ තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්නේ. හරි? ඊට පස්සේ උදාහරණ එතකොට හරිත ශාක, සමහර බැක්ටීරියාව, සයනොබැක්ටීරියාව, ඇල්ගාව ඒගොල්ලෝ ප්‍රභා ස්වයංපෝෂී ජීවී. ඊළඟට රසායනික ස්වයංපෝෂී. ස්වයංපෝෂී නම් වායුගෝලීය අකාබනික කාබන් නැත්නම් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් භාවිතයෙන් තම කාබන් අවශ්‍යතාවයේ සපුරා ගන්නා අකාබනික රසායනික සංයෝග ආධාරයෙන් තමන්ගේ ශක්තිය අවශ්‍යතාවයේ සපුරා ගන්නා ජීවීන් රසායනික ස්වයංපෝෂීන් කියලා හඳුන්වනවා. ඔය සඳහා දායක වෙන්නේ නැත්නම් ඔය සඳහා උදාහරණ විදියට අපිට පවතින්නේ ඔය බැක්ටීරියා වර්ග කීපයක් තමයි ඔය සඳහා උදාහරණ විදියට පවතින්නේ. නයිට්‍රෝබැක්ටර් ඔය නයිට්‍රජන් චක්‍රයේදී අපිට හම්බ වෙනවා. නයිට්‍රොකොකස්
නයිට්‍රොසොමොනාස් නයිට්‍රොසොමොනාස් නයිට්‍රජන් චක්‍රයේදී හම්බෙන බැක්ටීරියාව මේගොල්ලෝ රසායනික ස්වයංපෝෂී. ඊට අමතරව තයෝබැසිලස් කියලා කෙනෙක් ඉන්නවා ජෛව ශීර්ණයට දායක වෙන. ඒ කියන්නේ අඩු ශ්‍රේණියේ ලෝපස් වලින් ලෝහ නිස්සාරණයට දායක වෙන තයෝබැසිලස් ෆෙරොක්සිඩන්ස් කියලා කෙනෙකුත් ඉන්නවා ශුද්‍ර ජීවියෙක්. එයත් රසායනික ස්වයංපෝෂී ජීවි. එතකොට රසායනික ස්වයංපෝෂී පෝෂණය පවතින්නේ ওই කියන ශුද්‍ර ජීවි කාණ්ඩාකාර අතර විතරයි. ඊළඟට ප්‍රභා විසමපෝෂීන් වර්ථ දක්වනවා. විසමපෝෂී කාබන් අවශ්‍යතාවයේ කාබනික සංයෝගවල අඩංගු කාබන් මගින් සපුරා ගන්නා ශක්තිය අවශ්‍යතාවයේ සූර්යාලෝකයේ මගින් සපුරා ගන්නා ජීවීන් ප්‍රභා විසමපෝෂීන් වේ. ප්‍රභා විසමපෝෂීන් වේ. ඔය පර්පල් නන් සල්ෆර් බැක්ටීරියා ග්‍රීන් නන් සල්ෆර් බැක්ටීරියා කියන බැක්ටීරියා කාණ්ඩ ප්‍රභා විසමපෝෂීන්ට අයිති වෙනවා. ප්‍රභා විසමපෝෂීන්ට අයිති වෙනවා. ඊළඟට දරුවෝ රසායනික විසමපෝෂීන්. ඊළඟට රසායනික විසමපෝෂීන්. මේ රසායනික විසමපෝෂීන් කියලා කියන්නේ ඒගොල්ලෝ කාබන් අවශ්‍යතාවය ලබා ගන්නෙත් කාබනික සංයෝග වලින්, ශක්තිය අවශ්‍යතාවය ලබා ගන්නෙත් කාබනික සංයෝග වලින්. එහෙනම් කාබන් අවශ්‍යතාවය මෙන්ම ශක්තිය අවශ්‍යතාවයේද කාබනික සංයෝග මගින් ලබා ගන්නා ජීවීන් රසායනික විසමපෝෂීන් ලෙස හැඳින්වේ. සියලුම සතුන් උදාහරණ දිලීර, පරපෝෂී ශාක. හරි? සියලුම සතුන් පරපෝෂී ශාක, දිලීර, ප්‍රොටොසෝවා වංශයට අයිති. ඔය පැරමීසියම් ඊට පස්සේ ඇමීබා වගේ ජීවීන් අපිට රසායනික විසමපෝෂීන්ට උදාහරණ විදිහට කියන්න පුළුවන්. එහෙනම් ඕන් ඔය විදිහට දරුවෝ අපිට ජීවීන් තුල පවතින ප්‍රධාන පෝෂකාකාර 4 විස්තර කරන්න පුළුවන්. ප්‍රධාන පෝෂණාකාර 4 විස්තර කරන්න පුළුවන්. එහෙනම් මෙන්න රසායනික ස්වයංපෝෂී, රසායනික විසමපෝෂී, ප්‍රභා ස්වයංපෝෂී සහ ප්‍රභා විසමපෝෂී ජීවීන් අපි විස්තර කළා. පහත පෝෂණ කාණ්ඩ වලට අයිති ජීවියෙකු හෝ ජීවී කාණ්ඩයක් බැගින් නම් කරන්න. මෙන්න රසායනික ස්වයංපෝෂී අහනවා. මම ඉස්සෙල්ලත් ලිව්වා උදාහරණ නේද? නයිට්‍රොසොමොනාස්, නයිට්‍රොබැක්ටර්, නයිට්‍රොකොකස්, තයෝබැසිලස්. ඒ වගේ බැක්ටීරියා කාණ්ඩ කීපයක් අපිට මෙතෙන්ට එක උදාහරණයක් ලිව්වා. ඒක රසායනික ස්වයංපෝෂී ජීවි. රසායනික විසමපෝෂී සියලුම සතුන්, දිලීර, සමහර බැක්ටීරියා. හරි? ඊට පස්සේ ප්‍රොටොසෝවා ජීවීන්, ඇමීබා, පැරමීසියම් වගේ කට්ටිය රසායනික විසමපෝෂී ජීවීන් විදිහට කතා කරනවා. ඊළඟට ප්‍රභා ස්වයංපෝෂීන් සමහර බැක්ටීරියා, සයනොබැක්ටීරියා, හරිත ශාක, ඇල්ගේ අපිට කතා කරන්න පුළුවන් දරුවෝ ප්‍රභා ස්වයංපෝෂී ජීවීන් විදිහට. ප්‍රභා ස්වයංපෝෂී ජීවීන් විදිහට. හරි? හරි. එහෙනම් දරුවෝ පෝෂණයට අදාළව ශාකවල පෝෂණයට සහ සියලුම ජීවීන්ගේ පෝෂණයට අදාළව ඕන් ඔය කොටස් ටික මේ ප්‍රශ්නේ ඇසුරින් චුට්ටක් මතක් කරලා දුන්නා ඕගොල්ලන්ට. ওই ප්‍රශ්නේ ඇසුරෙන් අපි චුට්ටක් ඕගොල්ලන්ට මතක් කරලා දුන්නා. ඊළඟට දරුවෝ අපිට කතා කරන්න තියෙන තව විභාග ප්‍රශ්නයක්. මේ විභාග ප්‍රශ්නේ ඕගොල්ලන්ට අහලා තියෙන්නේ ශාකවල ජීවන චක්‍රාශ්‍රයෙන්. ශාකවල ජීවන චක්‍රාශ්‍රයෙන් තමයි මේ විභාග ප්‍රශ්නේ අහලා තියෙන්නේ. පහත දී ඇති සීකස් වල කොටස් අනුරූප වන ආවෘත බීජක කොටස් ලියා දක්වන්න. පහත දී ඇති සීකස් වල කොටස් අනුරූප වන ආවෘත බීජක කොටස් ලියා දක්වන්න. හරි. සීකස් වල ජීවන චක්‍රයට අදාළව ජීවන චක්‍රයට අදාළව අපි බලමු මේ එකින් එක මොනවද මේ කියලා. ශුද්‍ර බීජාණුපත්‍රය කියලා තියෙනවා පළවෙනි එක. දරුවෝ සීකස් වල ශුද්‍ර බීජාණුපත්‍රය කියලා කියන්නේ අර සීකස් වල තියෙන පුම්බීජාණු ශාකයේ පරිණත අවධියේදී මේ පුම්බීජාණු ශාකයේ පරිණත අවධියේදී සීකස් කියන්නේ මඩු වගේ ශාකනේ. පුම්බීජාණු ශාකයේ පරිණත අවධියේදී මේ අග්‍රස්ත කෙළවරේ ඇති වෙන ව්‍යුහයක් පුංකේතුව කියලා අපි හඳුන්වනවා. ඔය පුංකේතුව කියලා හඳුන්වන ව්‍යුහේ තියෙන්නේ මෙහෙම ශුද්‍ර බීජාණු පත්‍ර සංවිධානය වෙලා තමයි පුංකේතුව කියන එක ඇති වෙන්නේ. පුංකේතුව කියන එක ඇති වෙන්නේ ශුද්‍ර බීජාණු පත්‍ර සංවිධානය වෙලා. ওই විදියට. මේ ශුද්‍ර බීජාණු පත්‍රවල කළු පැහැයෙන් පවතිනව දරුවෝ ශුද්‍ර බීජාණු දානි. අපි හඳුන්වනවා සෝරස කියලා. ඔය වගේ සෝරස පවතිනවා මේවා. සෝරස.
ඒවා ASCII තමයි සුද්‍ර බීජාණුදානි පවතින්නේ. සෝරස. මේ තියෙන සුද්‍ර බීජාණුපත්‍ර. සුද්‍ර බීජාණුපත්‍ර. සුද්‍ර බීජාණුපත්‍ර සංවිධානය වෙලා තමයි පුංකේතුව කියන ව්‍යුහය ඇති වෙන්නේ. එතකොට මේ සුද්‍ර බීජාණුපත්‍රවල පවතින දරුවෝ සෝරස ASCII තමයි සුද්‍ර බීජාණුදානි පවතින්නේ. සෝරස ASCII තමයි සුද්‍ර බීජාණුදානි පවතින්නේ. ඒ සුද්‍ර බීජාණුදානි තුල තමයි එතකොට සුද්‍ර බීජාණු කියන ඒවා නිෂ්පාදනය වෙන්නේ. එහෙනම් මේකේ අහන්නේ සීකස් වල කොටස් අනුරූප වන ආවෘත බීජක කොටසනේ. සුද්‍ර බීජාණුපත්‍රයේ කෘත්‍ය තමයි එතකොට සුද්‍ර බීජාණු නිපදවීම. සුද්‍ර බීජාණු නිපදවීම. එතකොට දරුවෝ ඕක ආවෘත බීජක ශාකයක නැත්නම් සපුෂ්ප ශාකයක සුද්‍ර බීජාණු නිපදවන තැන මතක් වෙන්න ඕනේ. සපුෂ්ප ශාකයක් ගත්තහම සපුෂ්ප ශාකයක මම මේ අඳින්නේ ද්විලිංගික පුෂ්පයක්. සපුෂ්ප ශාකයක ඔය විදියට පුෂ්ප පවතිනවනේ. ප්‍රජනක ඒකකයේ විදියට. මේ පුෂ්පයක ප්‍රධාන බීජානුපත්‍ර වලයන් 4ක් පවතිනවා. එතනින් මේ ඇතුලේ පවතින බීජානුපත්‍ර වලයන් දෙක සැලකුවාම අපි මේක හඳුන්වනවා රේණුව කියලා. රේණු. රේණුවේ පවතිනවා පරාගදානියක්. ඊට සම්බන්ධ වෙච්ච සූත්‍රිකාවක් පවතිනවා. සූත්‍රිකාවයි පරාගදානියයි දෙකම එකතු වෙලා තමයි රේණුව හැදෙන්නේ. එතකොට ආවෘත බීජක ශාකේ සුද්‍ර බීජාණු නිපද වෙන්නේ පරාගදානිය තුල තියෙන පරාග කෝෂවල. එතකොට මේ සුද්‍ර බීජාණු දරාගෙන ඉන්නේ රේණුව දරු. එතකොට සීකස් වල සුද්‍ර බීජාණු දරාගෙන හිටියේ සුද්‍ර බීජාණු පත්‍රේ. එහෙනම් අන්න සීකස් වල සුද්‍ර බීජාණු පත්‍ර වලට අනුරූප වෙන්න ඕනේ ආවෘත බීජකවල රේණුව. ආවෘත බීජකවල රේණුව. ආවෘත බීජකවල රේණුව. මොකද සුද්‍ර බීජාණු දරාගෙන ඉන්නේ ඒක. ඊට පස්සේ මහා බීජාණුපත්‍රේ. මහා බීජාණුපත්‍රේ. සීකස් වල මහා බීජාණුපත්‍රය කියලා කියන්නේ සීකස් වල ඔය ජායා බීජාණු ශාකේ පරිණත අවස්ථාවේ අග්‍රස්ත කෙලවර ඇති වෙනවා ජායා කිරුල කියලා ව්‍යුහයක්. ඔය ජායා කිරුල කියන ව්‍යුහය ඇති කරන්න දායක වෙන්නේ මහා බීජාණුපත්‍ර. මේ මෙහෙම මහා බීජාණුපත්‍ර. ඔය මහා බීජාණුපත්‍රවල දරුවෝ පාර්ශිකව ඩිම්බ පවතින. මහා බීජාණුපත්‍රවල පාර්ශිකව ඩිම්බ පවතින ඔහොම. ඩිම්බ. ඔය ඩිම්බ තුල තමයි මහා බීජාණු දානි පවතින්නේ. ඩිම්බයක් කියලා හඳුන්වන්නේ ආවරණ පටකයකින් වට වෙච්ච මහා බීජාණු දානිය. එහෙනම් මහා බීජාණු පත්‍රවල කෘත්‍ය තමයි ඩිම්බ දරාගෙන ඉන්න එකනේ. මහා බීජාණු පත්‍ර. කෘත්‍යයට අදාළව තමයි දරුවෝ අපි මේ අනුරූප කොටස බලන්නේ. මේ මහා බීජාණු පත්‍රේ. එහෙම මහා බීජාණු පත්‍රයේ කෘත්‍ය තමයි ඩිම්බ දරාගෙන ඉන්න එක. අපි යෝක ආවෘත බීජක ශාකයකට අදාළව ගත්තොත් ආවෘත බීජක ශාකේ මේ මැද තියෙන පත්‍ර වලය මේක හඳුන්වනවා කලංකේ. මේක හඳුන්වනවා කීලය. මේක හඳුන්වනවා ඩිම්බ කෝෂේ. ඩිම්බ කෝෂේ. ඔය ඩිම්බ කෝෂය තුල තමයි දරුවෝ ඩිම්බ පවතින්නේ. ඩිම්බ කෝෂය තුල තමයි ඩිම්බ පවතින්නේ. එතකොට මේ තුනම එකතු කරාම මේ ව්‍යුහය මේ තුනම එකතු කරලා තියෙන මේ ව්‍යුහය අපි හඳුන්වනවා දරුවෝ අණ්ඩපේ කිය. මේ ව්‍යුහය අපි හඳුන්වනවා අණ්ඩපේ. මේ ව්‍යුහය හඳුන්වනවා අණ්ඩපේ කිය. ඉතින් අණ්ඩපේ. හරි. අණ්ඩපේ එතකොට කොටස් තුනයි කලංකේ කීලේ ඩිම්බ කෝෂේ. මලක තියෙන ගෑනු කොටස ජායාංගය කියලා හැඳින්නුවත් හරි ඒක අණ්ඩපේ. රේණුව කියලා හඳුන්වන්නේ මලක තියෙන පූමාංගයේ පිරිමි කොටස. ඒකේ පරාගදානිය සහ සූත්‍රිකාව. එතකොට මලක තියෙන අණ්ඩපේ කියන කොටසේ තමයි දරුවෝ ඩිම්බ කෝෂයේ පවතින. ඩිම්බ කෝෂය තුල තමයි ඩිම්බ පවතින්නේ. එහෙනම් අන්න මහා බීජාණු පත්‍ර වලට අනුරූප වෙන්නේ අණ්ඩපේ. නැත්නම් ජායාංගේ. අණ්ඩපේ. අණ්ඩපේ. සුද්‍ර බීජාණුදානිය.
සුද්‍ර බීජාණුදානිය කියලා කියන්නේ අර ඉස්සෙල්ලා අපි කතා කරපු සුද්‍ර බීජාණු පත්‍රවල පැවතිච්ච සුද්‍ර බීජාණු දරාගෙන හිටපු ව්‍යුහය, සුද්‍ර බීජාණු ඇති වෙච්ච ව්‍යුහය. සපුෂ්ප ශාකයකට අදාළව නැත්නම් ආවෘත බීජක ශාකයකට අදාළව කතා කරොත් සුද්‍ර බීජාණුදානිය වෙන්නේ මේ පරාගදානිය අස්සේ. මේ පරාගදානිය අස්සේ පවතිනවා දරුවෝ. මෙහෙම පරාගදානිය අස්සේ පරාග කෝෂ 4ක් පවතින. ඔය පරාග කෝෂ 4 තුල තමයි දරුවෝ සුද්‍ර බීජාණු නිෂ්පාදනය වෙන්නේ. එතකොට ඒවා තමයි සුද්‍ර බීජාණු දානි විදියට ක්‍රියා කරන්නේ. සීකස් වල සුද්‍ර බීජාණු දානි ආවෘත බීජක ශාකවල පරාග කෝෂ ඊළඟට සීකස් වල ජායා ජම්මාණු ශාකය. සීකස් වල ජායා ජම්මාණු ශාකය අපි බලමු. පරිණත සීකස් ඩිම්බයක් අස්සේ පරිණත සීකස් ඩිම්බයක් අස්සේ පරිණත සීකස් ඩිම්බයක් අස්සේ මෙන්න මෙහෙම ව්‍යුහයක් පවතිනවා. පරිණත සීකස් ඩිම්බයක් අස්සේ මෙන්න මෙහෙම ව්‍යුහයක් පවතිනවා දරුවෝ. පරිණත සීකස් ඩිම්බයක් අස්සේ මෙහෙම ව්‍යුහයක් පවතින. මේ තියෙන සීකස් වල ජායා ජම්මාණු ශාකේ. සීකස් වල ජායා ජම්මාණු ශාකේ. මේ තියෙන්නේ ඩිම්බා වරණ. ඩිම්බා වරණ. මේ තියෙන දරු කුක්ෂීය පටකේ. කුක්ෂීය පටකේ. මේක අපි හඳුන්වනවා අනුද්වාරය කියලා. අනුද්වාරය. සෝරි මේ උඩ තියෙන කොටස. මෙතන හඳුන්වන්නේ අනුද්වාරය. අනුද්වාරය. ඊට පස්සේ මේක හඳුන්වනවා පරාග කුටීරය. පරාග කුටීරය. මේක හඳුන්වනවා දරුවෝ අණ්ඩානුදානී කුටීරය. අණ්ඩානුදානී කුටීරය. මේ තියෙන්නේ අණ්ඩානුදානි. අණ්ඩානුදානි. ඔය අණ්ඩානුදානි අස්සේ අණ්ඩ සෛලය පවතින. මේ අණ්ඩානුදානි අස්සේ අණ්ඩ සෛල නැත්තම් ඩිම්බ සෛල පවතින. එතකොට දරුවෝ මේ කුක්ෂියෙන් ඇතුලේ පවතින මේ කොටස සීකස් මේ සමස්ත ව්‍යුහය නෙමෙයි. මේ සමස්ත ව්‍යුහයට සීකස් ජායා ජම්මාණු ශාකය කියනවාට වඩා සමස්ත ව්‍යුහයට අපිට මෙහෙම කිව්ව හැකියි. සමස්ත ව්‍යුහයට අපිට කිව්ව හැකි සීකස් වල පරිණත ඩිම්බයක හරස්කඩ. සීකස් වල පරිණත ඩිම්බයක් ඔය කපලා බැලුවහම පේන විදිහ. ඊට පස්සේ මෙතන තියෙන්නේ සීකස් ජායා ජම්මාණු ශාකය. ඔය තියෙන සීකස් ජායා ජම්මාණු ශාකය. ඔය තියෙන සීකස් ජායා ජම්මාණු ශාකය. ඒ දරුවෝ එතකොට සීකස් ජායා ජම්මාණු ශාකය.
සීකස් ජාය ජම්මානු ශාකේ තමයි ඔය ඇන්දි. හරි? වැන්දි සීකස් ජාය ජම්මානු ශාකේ. මම මේකේ ඔයාලට ඇඳලා පෙන්නනවා එන්තොපයිටාවල ජාය ජම්මානු ශාකේ. එන්තොපයිටාවල ජාය ජම්මානු ශාකේ. ආවෘත බීජක ශාකයක ඩිම්බයක් සැලකුවාම දරු ඩිම්බාවරණ දෙකක් තියෙනවා. ආවෘත බීජක ශාකයක ඩිම්බයක් සැලකුවාම ඩිම්බාවරණ දෙකක් තියෙනවා. හරි? එතකොට මේ තියෙන්නේ ඩිම්බාවරණ. මේ තියෙන්නේ ඩිම්බ වෘන්තය. මේ තියෙන්නේ අනුද්වාරය. හැබැයි මතක තියාගන්න පරාග කුටීර අණ්ඩානුදානි කුටීර කියන ඒවා ඇන්තොපයිටා ඩිම්බවල නැහැ. ඊට ඇතුලෙන් මේ තියෙන්නේ කුක්ෂීය පටකේ. මේ තියෙන අර කුක්ෂීය පටකේ. කුක්ෂීය පටකේ. ඊට ඇතුලෙන් පවතිනවා ජායා ජම්මානු ශාකය. එන්තොපයිටා ජායා ජම්මානු ශාකේ. මෙන්න මෙහෙම ව්‍යුහය. මේවා අපි නම් කරමු. මේ සෛල හඳුන්වනදොර ප්‍රතිද්‍රව සෛල. ප්‍රතිද්‍රව සෛල. ප්‍රතිද්‍රව සෛල. මේවා හඳුන්වනවා ද්‍රවීය න්‍යෂ්ටි. ද්‍රවීය න්‍යෂ්ටි. මේ තියෙන්නේ අණ්ඩ සෛලේ. මේ තියෙන දරුව ආධාරක සෛල. ආධාරක සෛල. මේ තියෙන්නේ එතකොට සපුෂ්ප ශාකයක ඩිම්බයක හරස්කඩ. නැත්තම් ආවෘත බීජක ඩිම්බයක හරස්කඩ. ආවෘත බීජක ඩිම්බයක හරස්කඩ තමයි ඔය තියෙන්නේ. ආවෘත බීජක ඩිම්බයක හරස්කඩ. එතකොට දරුවෝ මේකේ ඔයාලට පේනවා අණ්ඩසෛල තිබුණට අණ්ඩානුදානි නැහැ. අණ්ඩසෛල නිකන් තියෙන්නේ. අණ්ඩානුදානි නොදරන මේ කොටස. මේ කොටස ජාය ජම්මානු ශාකය. මේ නිල් පාට කුක්ෂීය පටකෙන් ඇතුලේ තියෙන කොටස ජාය ජම්මානු ශාකය. අණ්ඩානුදානි නොදරන ජාය ජම්මානු ශාකය අපි විශේෂ නමකින් හඳුන්වනවා කලල කෝෂය කියලා. එම්බ්‍රයෝ සැක් කලල කෝෂය. අණ්ඩානුදානි නොදරන ජාය ජම්මානු ශාකය අපි හඳුන්වනදරු කලල කෝෂය කියලා. මේ කලල කෝෂය. එතකොට සීකස් වල ජාය ජම්මානු ශාකය මේක. එන්තොපයිටා වල ජාය ජම්මානු ශාකය මේක. සීකස් වල ජාය ජම්මානු ශාකයට එන්තොපයිටා ජාය ජම්මානු ශාකේ අපි හඳුන්වන නම තමයි කලල කෝෂය. කලල කෝෂය. කලල කෝෂය. කලල කෝෂය. හරි? කලල කෝෂය. හරි. එහෙනම්
ඔන්න ඔය කිව්ව කොටස් වලට අදාළව ආවෘත බීජක ශාකවල කොටස් තමයි දරුවෝ අපි කතා කරේ. හරිද? ඔය අපි කතා කරේ. ඊට පස්සේ මොන තියෙනවා පහත දැක්වෙන ව්‍යුහ සහිත ජීවියාගේ නම දක්වන්න. ඊළඟ ප්‍රශ්නේ පහත දැක්වෙන ව්‍යුහ සහිත ජීවියාගේ නම මේක ඉක්මනට බලාගෙන යමු. පෙරිගෝනියම්. දරු පෙරිගෝනියම් කියලා හඳුන්වන්නේ ඔය පොගනාටුම් කියන බයෝෆයිටා වංශයේ පාසි ශාකවල පුංජම්මානු ශාකේ. පුංජම්මානු ශාකයේ පරිණත පොගනාටුම් ශාකයේ පුංජම්මානු ශාකයේ ශුක්‍රාණුදානී හටගන්න පුංජම්මානු ශාකයේ අග්‍රස්තයේ පිහිටන ව්‍යුහය තමයි අපි පෙරිගෝනියම කියලා හඳුන්වන්නේ. අපි පෙරිගෝනියම කියලා හඳුන්වන්නේ පොගනාටුම් කියන පාසි ශාකවල පරිණත පුංජම්මානු ශාකයේ ශුක්‍රාණුදානී හටගන්නා ප්‍රදේශය පෙරිගෝනියම කියලා හඳුන්වනවා. පෙරිගෝනියම කියලා හඳුන්වනවා. ඊළඟට දිවිකසිකීය මේක යහන්නේ ව්‍යුහ සහිත ජීවියාගේ නම. එතකොට පෙරිගෝනියමක් අපිට දක්නට ලැබෙන්නේ පොගනාටුම්ගේ. පොගනාටුම්ගේ තමයි පෙරිගෝනියමක් දක්නට ලැබෙන්නේ. හරි ඊළඟට ඔයාලගෙන් අහන්න දරුවෝ ද්විකසිකීය චල ශුක්‍රාණු මොනවද තියෙන්නේ කියන එක. අපි දන්නවා ජීවන චක්‍ර ගැන කතා කරනකොට ද්විකසිකීය චල ශුක්‍රාණු ශාක වංශවල අපිට දක්නට ලැබෙනවා. පොගනාටුම් වංශය තුලත් දක්නට ලැබෙනවා ද්විකසිකීය චල ශුක්‍රාණු. ඊට පස්සේ අපිට සිරජිනෙල්ලා වලත් දක්නට ලැබෙනවා. එහෙනම් අපිට ද්විකසිකීය චල ශුක්‍රාණු දක්නට ලැබෙනවා පොගනාටුම් සෙලජිනෙල්ලා කියන ශාක වංශවල අපිට ද්විකසිකීය චල ශුක්‍රාණු දක්නට ලැබෙනවා. ටෙරෝෆයිටා වලට යනකොට බහුකසිකීය චල ශුක්‍රාණු, ඊට පස්සේ සීකස් වලට යනකොට බහුපක්ෂමීය ශුක්‍රාණු බවට පත් වෙනවා. ඇන්තෝෆයිටා වලට යනකොට කශිකා හෝ පක්ෂම දරන්නේ නැහැ. ඒතකොට අහන්නේ ද්විකසිකීය ශුක්‍රාණු, පොගනාටුම් සහ සෙලජිනෙල්ලා. හරි? ඊට පස්සේ බැසිඩි බීජාණු පවතින දරුවෝ බැසිඩියෝමයිකොටා වංශයට අයිති දිලීරවල. බැසිඩි බීජාණු පවතින බැසිඩියෝමයිකොටා වංශයේ දිලීරවල. සෝරස පවතින්නේ අර ඉස්සෙල්ලත් මම මතක් කරා සෝරස පවතින්නේ එක්කෝ සීකස් වල තියෙනවා. එහෙම නැත්නම් ටෙරෝෆයිටා වංශයට අයිති නෙප්‍රොලොපිස් වල සෝරස පවතිනවා. සුද්‍ර බීජාණු දානි සමූහණය වෙලා තියෙන ස්ථාන. එහෙනම් ආන් ඒ විදිහට අපිට මේ දේවල් ටික ඒ අදාළ ජීවීන්ගේ නම් ටික කතා කරගෙන ගියයි. හරි. ඊට පස්සේ දරුවෝ අහනවා පහත දී ඇති සංසේචනයෙන් පසු වර්ධනය වී ඇති එක් එක් ව්‍යුහයට අදාළ පුෂ්ප කොටසේ නම්. සංසේචනයෙන් පසු වර්ධනය වී ඇති එක් එක් කොටසේ එක් එක් ව්‍යුහයට අදාළ පුෂ්ප කොටසේ නම්. හරි. මම මෙතනින් අදිනවා චූටියට පුෂ්පයක්. ද්විලිංගික පුෂ්පයක් ඕන් ඇන්ද. හරි? මේ පුෂ්පයේ දරුවෝ එතකොට දැන් සංසේචනයෙන් පස්සේ කලලේ බවට පත් වෙන්නේ පුෂ්පයේ තියෙන ජායාජම්මාණු. අර අණ්ඩසෛලය තමයි කලලේ බවට පත් වෙන්නේ. එහෙනම් කලලේ කියලා කියන්නේ අණ්ඩසෛලය. ඇයි ඒකනේ සංසේචනයට ලක් වෙන්නේ? ඒක තමයි සංසේචනයට ලක් වෙලා කලලේ බවට පත් වෙන්නේ. එහෙනම් අණ්ඩසෛලය. භ්‍රූණපෝෂය කියලා කියන්නේ බේම්මේ ජායාජම්මාණු ශාකයට මේ කලල කෝෂය කියලා අපි හැඳින්වුවේ. බේම්මේ කොටස තමයි භ්‍රූණපෝෂය කියලා කියන්නේ. හරිද? භ්‍රූණපෝෂය කියන්නේ මේ ද්‍රවීය න්‍යෂ්ටි අඩංගු බේම්මේ කොටස. එහෙනම් අපිට ලියන්න පුළුවන් භ්‍රූණපෝෂයේ බවට පත් වෙන්නේ පුෂ්පයේ අඩංගු වන ජායාජම්මාණු ශාකය. පුෂ්පයේ අඩංගු වන ජායාජම්මාණු ශාකය තමයි භ්‍රූණපෝෂයේ බවට පත් වෙන්නේ. ඒක මම ලියන්න යන්නේ නැහැ මෙතන ඉඩමදි හින්දා. භ්‍රූණපෝෂය අඩංගු ජායාජම්මාණු ශාක මොකද්ද ඩිම්බකෝෂය තුල අඩංගු ජායාජම්මාණු ශාකයේ තමයි භ්‍රූණපෝෂයේ බවට පත් වෙන්නේ ආහාර සංචිත කරලා කරලයට පෝෂණය ලබා ගන්න. ඊළඟට බීජාවරණය. දරු බීජාවරණයේ බවට පත් වෙන්නේ දැන් සංසේචනයෙන් පස්සේ මේ මැද්දේ තියෙන අණ්ඩසෛලයේ කරලයේ බවට පත් වෙනවා. මේ මැද්දේ තියෙන කල්ලකෝෂයට අයිති මේ ද්‍රවීය න්‍යෂ්ටි එහෙම එකතු වෙලා එතන හදනවා භ්‍රූණපෝෂයේ මේ අණ්ඩසෛලයට පෝෂණය ලබා ගැනීමට. ඊට පස්සේ මේ තියෙන ඩිම්බාවරණ බීජාවරණ බවට පත් වෙනවා. මේ සමස්ත ව්‍යුහය බීජේ බවට පත් වෙනවා. මේ ඩිම්බාවරණ බීජාවරණ බවට පත් වෙනවා. ඩිම්බාවරණ බීජාවරණ බවට පත් වෙනවා. ඊට පස්සේ බීජලපය. බීජලපය කියලා හඳුන්වන්නේ මෙන්න මෙතන
බීජලපය කියලා හඳුන්වන්නේ මේ ඩිම්බ වෘන්තය ඩිම්බයට සම්බන්ධ වෙන ස්ථානය තමයි බීජලපය කියලා හඳුන්වන්නේ. ඩිම්බ වෘන්තය ඩිම්බයට සම්බන්ධ වෙන ස්ථානය තමයි බීජේ බීජලපය බවට පත් වෙන්නේ. බීජේ බීජලපය බවට පත් වෙන්නේ ওই ප්‍රදේශේ. ඊට පස්සේ පලාවර්ණය. දරු පලාවර්ණය කියලා කියන්නේ මොකක්ද? දැන් මේ මැද්දේ තියෙන ඩිම්බ කෝෂ තමයි බීජ බවට පත් වෙන්නේ. සංසේචනයෙන් පස්සේ මේ මැද්දේ තියෙන ඩිම්බ තමයි බීජ බවට පත් වෙන්නේ. සංසේචනයෙන් පස්සේ පලාවර්ණයේ බවට පත් වෙන්නේ. දැන් සංසේචනයෙන් පස්සේ මොකද වෙන්නේ? බේම් මේ කොටස් ඉවත් වෙලා යනවා. බේම් මේ කොටස් ඉවත් වෙලා යනවා. මේ ඔක්කොම හැලෙනවා. මේ ඔක්කොම හැලෙනවා. හැලිලා ඩිම්බ කෝෂය ආහාර සංචිත කරලා ඵලයේ බවට පත් වෙනවා. එතකොට ඩිම්බ කෝෂයේ බිත්තිය පලාවර්ණයේ බවට පත් වෙනවා. ඒක ඇතුලේ තිබ්බ ඩිම්බ බීජ බවට පත් වෙනවා. ඩිම්බාවරණ බීජාවරණ බවට පත් වෙනවා. ඒක ඇතුලේ තිබ්බ අණ්ඩසෛලේ කලලේ බවට පත් වෙනවා. අණ්ඩසෛලේ වටේට තිබ්බ කලල කෝෂේ නැත්නම් ජායාජම්මානුශාකේ භ්‍රූණ පෝෂයේ බවට පත් වෙනවා කලලයට පෝෂණය ලබා ගැනීමට. හරි? එහෙනම් ආන් එතනින් ඒ කොටස් ටික අවසන් වෙනවා. ඒ කියන්නේ කලලේ බවට පත් වෙන්නේ අණ්ඩසෛලේ, භ්‍රූණ පෝෂයේ බවට පත් උනේ ජායාජම්මානුශාකේ, බීජාවරණේ බවට පත් උනේ ඩිම්බාවරණ, බීජලපේ බවට පත් උනේ අර ඩිම්බ වෘන්තයේ ඩිම්බයට සම්බන්ධ වෙන ස්ථානේ. ඊට පස්සේ පලාවර්ණයේ බවට පත් වෙන්නේ ඩිම්බකෝෂ බිත්ති. ඩිම්බකෝෂ බිත්ති. හරි. ඊළඟට දරුවෝ අවසාන ප්‍රශ්නේ සීකස් වල ජායාජම්මානුශාකය සහ ආවෘත බීජක ජායාජම්මානුශාකය අතර වෙනස්කම් 4ක්. සීකස් වල ජායාජම්මානුශාකය සහ ආවෘත බීජක ජායාජම්මානුශාකය අතර වෙනස්කම් 4ක්. මේ තියෙන දරුවෝ සීකස් වල ජායාජම්මානුශාකය. සීකස් වල ජායාජම්මානුශාකයේ පරාක් කුටීරයක් තියෙනවා, අණ්ඩානුදානි කුටීරයක් තියෙනවා. ආවෘත බීජක ජායාජම්මානුශාකේ පරාක් කුටීරයක් හෝ අණ්ඩානුදානී කුටීර නැහැ. එහෙනම් ලියන්න පුළුවන් පළවෙනි වෙනස්කම. පරාක් කුටීරයක් හෝ අණ්ඩානුදානී කුටීර නොදරයි. දැන් සීකස් වල ජායාජම්මානුශාකේ එක පැත්තක, ආවෘත බීජක ජායාජම්මානුශාකේ අනිත් පැත්ත දැම්මොත් සීකස් වල ජායාජම්මානුශාකේට අදාළව අපි ලියනවා පරාක් කුටීර සහ අණ්ඩානුදානී කුටීර දරයි. ආවෘත බීජක ජායාජම්මානුශාකේට අදාළ පැත්තේ අපි ලියනවා පරාක් කුටීර හෝ අණ්ඩානුදානී කුටීර නොදරයි. ඊට පස්සේ සීකස් වල ජායාජම්මානුශාකේ ගත්තහම අණ්ඩානුදානී තුල තමයි අණ්ඩසෛල පවතින්නේ. ආවෘත බීජක ජායාජම්මානුශාකේ ගත්තහම අණ්ඩසෛල නිදහසේ පවතින. ආවෘත බීජක ජායාජම්මානුශාකේ ගත්තහම අණ්ඩසෛල නිදහසේ පවතින. එහෙනම් අපි ලියනවා සීකස්ගේ පැත්තේ අණ්ඩානුදානී දරයි. ආවෘත බීජක පැත්තේ ලියනවා අණ්ඩානුදානී නොදරයි. ආවෘත බීජක පැත්තේ ලියනවා අණ්ඩානුදානී නොදරයි. ඊට පස්සේ සීකස් වල මොකද වෙන්නේ? ඩිම්බ වෘන්තයක් තියෙනවා දරු. ඩිම්බ වෘන්තයක් තියෙනවා. සීකස් වල නෙමෙයි, ඇන්තොපයිටා වල. ආවෘත බීජක වල ඩිම්බ වෘන්තයක් තියෙනවා. සීකස් වල ඩිම්බ වෘන්තයක් නැහැ. එහෙනම් සීකස් පැත්තේ ලියන ඩිම්බ වෘන්තයක් නැත. ආවෘත බීජක පැත්තේ ලියන ඩිම්බ වෘන්තයක් ඇත. ඊට පස්සේ අවසාන වෙනස්කම. මේ බලන්න ඩිම්බාවරණ දෙකක් තියෙනවා. සීකස් වල පවතින්නේ එක ඩිම්බාවරණයයි. එක ඩිම්බාවරණයයි පවතින්නේ. එහෙනම් සීකස්ගේ පැත්තේ ලියනවා එක් ඩිම්බාවරණයක් පවතී. ආවෘත බීජක පැත්තේ ලියනවා ඩිම්බාවරණ යුගලක් පවතී. ඩිම්බාවරණ යුගලක් පවතී. අනදරුව ප්‍රධාන වෙනස්කම්. ඕගොල්ලෝ දරුවෝ මේ සීකස් වල ඩිම්බයයි ආවෘත බීජක ඩිම්බයයි හොඳට මතක තියාගන්න ඕනේ. ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට අහන්න පුළුවන්. විභාගෙට ඒවා ඒ කියන්නේ අඳින්න දෙන්නත් පුළුවන්. ඒකින්ද හොඳට කොටස් මතක තියාගෙන ඔළුවේ තියාගෙන ඉන්න. හරි? එහෙනම් ඕන් ඔය විදිහට අපිට ඔය කොටස් ටික කතා කරන්න පුළුවන් දරුවෝ. ඔය විදිහට අපිට ඔය කොටස් ටික කතා කරන්න පුළුවන්. හරි? හරි. එතකොට ශාක ජීවන චක්‍ර වලට අදාළව එහෙනම් දරුවෝ ඔය කොටස් ටික මම කතා කරලා අවසන් කරනවා. ආයෙ ඔයගොල්ලන්ට එතකොට මම මතක් කරනවා අපි tuition.lk ආයතනයේ මේ විදිහට 1 වසරේ සිට 13 වසර වෙනකන් සියලුම විෂයන් වලට අදාළව සියලුම පාඩම් ඔයගොල්ලොත් එක්ක මේ වගේ සම්බන්ධ වෙනවා වීඩියෝත් එක්ක. එතකොට ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා තමුන්ගේ ඒ වැඩ කටයුතු ටික කරගන්න, තමුන්ගේ යාළුවුන් මේකට සම්බන්ධ කරගන්න. එහෙම කියන දේ මතක් කරගනිමින් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝගෙන් සමුගන්නවා. එතකොට හැමෝටම ආයිබෝන් දරුවෝ.